අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙල්ගොඩ උඩුපිළ දහම්මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද සොන්තිය. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ආම භන්තේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නයිනෝ සංගරං තේන මහසේතේන මච්චුනා. වාසනාවන්ත
ගුණගරුක පින්නතුනි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සෑම දිනයකම මුළු මහත් ශ්‍රී ලංකා වාසීන් වෙනුවෙනුත් ලෝක වාසීන් වෙනුවෙනුත් මෙවන් උදාර ධර්ම දානමය පින්කමක් මේ වසර පුරාවටම සිදු කරනු ලබනවා. ඇත්තටම ලෝකයේ ජනමාධ්‍ය ආයතනවල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වසර 100කට ආසන්න කාලයක් මේ ස්වදේශීය සේවය හරහා විසුරුවා හරින ධර්ම දේශනා තුලින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වගේම අබෞද්ධයන් තමන්ගේ ජීවිත සුවපත් කරගන්නට මේ ධර්ම දානමය පින්කම උපකාර කරගෙන තියෙනවා. කිසිම මාධ්‍ය ආයතනයකට කරන්න බැරි වුණ උදාර සේවාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ වසර 100කට ආසන්න කාලයක් පුරා මේ ධර්ම දානමය පින්කම තුලින් උදාර පුණ්‍ය සම්භාරයක් සංස්ථාවේ පුද්ගලයෝ සිද්ධ කරගත්තා වගේම ලෝකේ ජනතාවගේ ආකල්ප සංකල්ප වෙනස් කරන්නට මේ ධර්ම දේශනා මාලාව උපකාර වුණා. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතාවන් සම්පූර්ණ කරගෙන තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 45 වසරක කරපු මේ උදාර සේවය නිසා සියලු සත්වයන්ට ලැබුණු ආනිසංස ඵලය සාමාන්‍ය බුද්ධියකට තෝරගන්න බෑ. සුද්ධෝදන මහා රජුරුවන්ගේ එකම පුතා එකම දරුවා බවට පත්වෙච්ච සිද්ධාර්ථ ගෞතම රාජකුමාරයාණන් වයස 35 දී ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන බුද්ධි පරීක්ෂණයකින් පසුව ලෝකයට හොයාගත් ආශ්චර්යමත් ධම තමයි අවිද්‍යාවෙන් වෙලිලා කාම තණ්හාවෙන් භව තණ්හාවෙන් විභව තණ්හාවෙන් පෙරිලා කෙලෙස් සහිත ජීවිතයක් පවත්වන සත්වයන්ට කවමදාකවත් මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න බෑ. යම්කිසි කෙනෙක් ආරද්ධ විරියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා සම්‍යක් දෘෂ්ටික ජීවිතයක් ගත කරන්න ආරම්භ කරදා පටන් තමයි මේ සසර දුක් කෙටි කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සාංශාරික දුක්ඛයන්ගෙන් අත මිදී සදාකාලික නිවීමකටපත් වෙන්නට අනිවාර්යයෙන්ම මේ සත්ත්ව ලෝකයේ සෑම සත්වෙක්ම මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබාගෙන හොඳ ෂණ සම්පත්තියක් සම්පූර්ණ කරගෙන ඒ තුලින් සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන සද්ධර්මයේ තුලින්මයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්‍යක් දෘෂ්ටියට යොමු වෙන්න පුළුවන් වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමෙහි පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා 5 නම මුල් කරගෙන දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් ආරම්භ කරලා පිරිනිවන් මංචකයේ දක්වා සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ශ්‍රී මුඛයෙන් පිටවෙච්ච සෑම බුද්ධ වචනයක්ම සියලු සත්වයන්ගේ දුක නිවාලන්නට උපකාර වුණු වචනයක් බවට පත් වුණා. ඒ නිසා ඒ ස්වරයට බ්‍රහ්මස්වරය කියලායි අපි කවුරුත් හඳුන්වන්නේ. බ්‍රහ්මස්වරය කියලා කියන්නේ සියලු ක්ලේශයන්ගෙන් ප්‍රහාණය වූ සියලු පාරිශුද්ධත්වයට පත් වුණා වූ තවත් කෙනෙක් සසර දුකින් මුදවාලන්නට සමත් වූ උදාර නික්ලේශී බුද්ධ වචනයයි බ්‍රහ්මස්වරය. මෙවන් වූ බ්‍රහ්මස්වර විහිදුවමින් බරණැස ඉසිපතනාරාමයේදී ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කරන වෙලාවේ උන්වහන්සේට පුළුවන්කම ලැබුණා උන්වහන්සේ ලෝකයට හොයාගත්ත මේ ආශ්චර්යමත් ධම දේශනා කරලා තමන් වහන්සේ සැනසුණා වගේම තවත් මිනිසයන් සනසන්න පුළුවන් බව උන්වහන්සේ තේරුම් ගත්තේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධර්මාවබෝධය කළාට පසුව. එහෙමනම් මේ ධම ප්‍රත්‍යක්ෂයි. තමනු සැනසී තවත් කෙනෙක් සනසාලන්නට තවත් පිරිසක් සනසාලන්නට මුළු ලෝකයක් සනසාලන්නට
තුන් ලෝකයක් සංසාරන්නට මේ ධර්ම සමත් වෙන බව එදා තුන් ලෝකාග්‍ර බුද්ධියකින් හෙබි බුදුරජාණන් වහන්සේ ධම්සක් සූත්‍ර දේශනාවෙන් තේරුම් ගත්තා. එදා පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ධර්ම කොටස අතර මෙන්න මේ විදිහට කොටසක් සඳහන් වෙනවා. කතමංච භික්ඛවේ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. මහණෙනි, මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටියට යමෙක්පත් වෙන්න ඕන නම් ඒ සම්‍යක් දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක තුන් ලෝකාග්‍ර බුද්ධියකින් විග්‍රහ කරනවා. දැන් සම්මා දිට්ඨිය කියවම අපි ශිෂ්‍යත්ව පන්ති වලදී ඉගෙන ගත්තේ යහපත් දැකීම. සාමාන්‍ය පෙළ විභාගයට සම්බන්ධ වෙන අය අපි සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අහුවම අපි දැනගත්තේ යහපත් දැකීම. උසස් පෙළට ගියත් යහපත් දැකීම. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලැබෙන අයටත් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් තෝරලා දෙන්නේ යහපත් දැකීම. නමුත් බුදුරජාණන් වහන්සේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තෝරලා දෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. මහණෙනි, මගේ දරුවැනි, උසස් මනසක් ඇතුව උපදින මිනිසෙක් විහිං තමන්ගේ ජාතිය, කුලය, ආගම, ගෝත්‍රය කුමක් වුවත් උසස් මනසකින් කල්පනා කරන්න. මේ ශාරීරික දුක් නිවාලන්නට, මානසික දුක් නිවාලන්නට, සංසාර දුක් නිවාලන්නට තියෙන එකම මාර්ගය තමයි ධර්ම අවබෝධය. ආස්වාදයේ තුලින් දුක් නිවන්නට බෑ. අද බොහෝ දෙනා ලෝකේ කල්පනා කරනවා ආස්වාදයෙන් පමණයි තමන්ගේ මානසික දුක් නිවා ගන්න පුළුවන්. ආස්වාදයෙන් පමණයි තමන්ගේ ශාරීරික දුක් නිවා ගන්න පුළුවන්. ඒසා රොතු පිටින්, බුරුතු පිටින් පංචකාමයේ වස්තුන් වලට බැහැ වෙලා, පංචකාමයේ තුල හිර වෙලා, පංචකාමයන්ගෙන් ආස්වාද හොයමින් පැය 24ෙම අප්‍රමාණ දුකක් විඳිනවා. මේ සැප හොයන කෝලහලයක් ඇති වෙච්ච වෙලාවක ලෝකයට පහළ වෙච්ච සම්මා සම්බුදු පියාණන් වහන්සේ අභියෝගාත්මකව දේශනා කළ ආස්වාදයෙන් කවදාකවත් දුක් නිවන්නට බෑ. ආස්වාදයේ වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ආස්වාදය ලබන්න බොහෝ දේවල් අපි අල්ල ගන්නවා, ලං කර ගන්නවා, තමන්ගේ වසඟේ රඳව ගන්න උත්සාහ කරනවා. ආස්වාදයේ වැඩි වෙන්න කායික දුක් වගේම මානසික දුක් වැඩි වෙනවා. මේ සාරාංශක කල්පලක්ෂයක බුද්ධි ගවේෂණයකින්, බුද්ධි පරීක්ෂණයකින් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා ලෝකේට අභියෝගයෙන් දේශනා කරනවා ආස්වාදයෙන් දුක් නිවන්නට බෑ, අවබෝධයෙන්මයි දුක නිවන්නට පුළුවන්. එහෙමනම් අවබෝධය ලබා ගන්න හැකියාව තියෙන්නේ උසස් මනසක් තියෙන මිනිස්සුෙකුට විතරයි. හේතුව මොකද? මිනිස්යන් අතරත් කොටස් දෙකක් ඉන්නවා. අන්ධ පෘතජ්ජනයා සහ කල්යාණ පෘතජ්ජනයා. අන්ධ පෘතජ්ජනයා කියලා කියන්නේ කාටද? තමන්ගේ සිත තුළ කෙලෙස් හටගන්නා බව නොපෙනෙන පුද්ගලයා. ඔහු තුලම හටගත්තත් කෙලෙස් ඔහුට පේන්නේ නැහැ. අන්ධයයි කියලා කියන්නේ යාට. ඇස් දෙක අන්ධ වෙනවට නෙමෙයි අන්ධ කියලා කියන්නේ. තමන් තුල හටගන්නා වූ ක්ලේශයන්, තමන් දුකට හෙළනා වූ ක්ලේශයන්, තමන්ගේ ජීවිතේ මහ ගිනි ගොඩක් කරන්නා වූ මේ ක්ලේශ ධර්මයන්, ආසුර ධර්මයන් තමන්ට හඳුනා ගැනීමට නොහැකියාව, තමන්ට නොපෙනීම, විපස්සනාවෙන් තොරවීම. ඒ ඇයිට කියන අන්ධ පුතඥය. කල්යාණ පුතඥය කියලා කියන්නේ ක්ලේශයන් මතුවෙන තැනදී ක්ලේශයන් බව හඳුනා ගන්න පුළුවන්. නමුත් ක්ලේශයන් ප්‍රහාණය කරන්න බෑ පුතඥයට.
කෙලෙස් ඇති වෙනකොට කෙලෙස් බව හඳුනනවා, පේනවා, දැනෙනවා. නමුත් කෙලෙස් කඩා ගන්න දැනුමක් නෑ. ප්‍රහාණය කරන්න දැනුමක් නෑ. එහෙමනම් මේ අන්ධ පෘතජ්ජන භාවයෙන් නිදහස් වෙලා කල්යාණ පෘතජ්ජනත්වයට පත්වෙන පුද්ගලයෙක් ආරද්ධ විරියෙන් යුක්තව, ආතප්ප විරියෙන් යුක්තව යම් කිසි පුද්ගලයෙක් උත්සාහ කරනවා නම් ඒ උත්සාහවන්තයාට හඳුනා ගන්න පුළුවන් අවබෝධ හතරක් තමයි චතුර ආර්ය සත්‍ය කියලා කියන්නේ. මේ ලෝකේ තියෙන පිරිසුදුම ඇත්ත හතර. මොකද්ද මේ ඇත්ත හතරෙන් පළවෙනි එක? දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ කියලා කියන්නේ pāli වචනයක්. මේක සිංහල පරමාර්ථාර්ථය තමයි දූෂණය වීම. හැම වෙලාවකම අපේ හිතේ තියෙන ප්‍රසන්න භාවය, ප්‍රභාස්වරත්වය අපට හොරා දූෂිත වෙනවා, අපිරිසිදු වෙනවා. මොකක් නිසාද? උපාදානය නිසා. ඇහි උපාදානයේ රූප. ඇහෙන් අපි රූප උපාදාන කරනවා. ඇහෙන් රූප උපාදාන කරලා අන්ධ පෘතජ්ජනයා ඒ ඇහෙන් බලන රූප ප්‍රිය වශයෙන් උපාදාන කරනවා, මිහිරි වශයෙන් උපාදාන කරගන්නවා, ඇලී ගන්නවා. යමෙක් ප්‍රිය වශයෙන්, මිහිරි වශයෙන් උපාදාන කරයි නම් ඒ මිහිරි වශයෙන්, ප්‍රිය වශයෙන් උපාදාන කරන හැම රූපයක් එක්කම අපට තෘෂ්ණාවක් හට ගන්නවා. කනෙන් ශබ්දයක් අහනවා. අහන හඬත් එක්ක අපට හොරා අපේ හිත ඇදී බැඳී යනවා. හඬ උපාදාන කරනවා. උපාදාන කිරීමෙන් අපට හොරා ඒ හඬත් එක්ක තෘෂ්ණාවක් හට ගන්නවා. අද ලංකාවේ බොහෝ උපාසක උපාසිකාවෝ ස්වාමීන් වහන්සේලාගේ හඬත් එක්ක උපාදාන වෙලා බොහෝ පව් පුරව ගන්නවා. ඕනම තැනක අපි ගිහිල්ලා කතා කරනකොට අද හරි ෂෝක් බණක් ගියා, හරි ලස්සන බණක් ගියා කියලා කියනවා. මොනවද කිව්වේ කියලා ඇහුවොත් ඒක නම් මම දන්නේ හරි ලස්සන බණක් ගියා කියලා කියනවා. කියපු දේ තේරුම් ගන්න බැරුව හඬත් එක්ක පමණක් සිත උපාදාන වුණොත් හඬත් එක්ක අපේ හිතේ හටගන්නේ ලෝභය. ලෝභය හටගත්තොත් ඒක අකුසල ආරම්මණය. අපි හඬට නෙමෙයි බැඳෙන්න ඕන, ශබ්දාර්ථයට නෙමෙයි බැඳෙන්න ඕන, ධර්මාර්ථයට. ධර්මාර්ථයෙන් තමයි අපට දුක්ඛාරිය සත්‍ය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන පංච ඉන්ද්‍රයන්ගෙන් අපට හොරා අපි නොදැනුවත්වම පංච කාමයන් එක්ක මේක මැෂින් එකක් වගේ දිවා රාත්‍රී මේ පංච කාමයන් එක්ක හිත උපාදාන වෙනවා. මේ උපාදාන වීම සමගම ඒ මොහොතේ ඒ ෂණේ අපේ සිත දූෂ්‍ය භාවයටපත් වෙනවා. දූෂිත භාවයටපත් වෙන්නේ ප්‍රිය වශයෙන්, මිහිරි වශයෙන් උපාදාන කිරීම නිසා. මේක බුදුරජාණන් වහන්සේ මේ සිතේ හටගන්නා වූ තෘෂ්ණාව 60 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ. යම්කිසි මිනිසෙකුට, උපන් මිනිසෙකුට ත්‍රිපිටක ධර්මයේ මොනවත්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. උත්සාහවත් වෙලා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ඒකායන නිර්වාණ මාර්ගය, එකම නිර්වාණ මාර්ගයේ හැටියට සම්මා සම්බුදුවරයන් වහන්සේ පවා දේශනා කොට වදාළේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයේ විසුද්ධිය පිණිස දේශනා කරපු මහා සතිපට්ඨාන සූත්‍රය පමණක් අපේ රටේ අයට ඉගෙන ගන්න පුළුවන් නම්, ලෝකේ බුද්ධිමතුන්ට මේ මහා සතිපට්ඨානයේ සූත්‍රය පමණක් ඉගෙන ගන්න පුළුවන් නම් මෙලව දුක් නිවාගෙන, පරලොව දුක් නිවාගෙන මුළු සාංශාරික දුක්ඛයන්ගෙන් අත මිදී කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න ඒ අවබෝධයම උපකාර වෙනවා. අවාසනාවකට අපි මතක් කළේ කොයිතරම් බණ ඇහුවත් හැමෝම ශබ්ද රසය තුල රැඳෙනවා මිසක
ධර්ම රසය තුල රැඳෙන්න තරම් අපේ ශ්‍රාවකයා තවම බුද්ධිමත් වෙලා මදි කියලා හිතෙනවා. හේතුව මොකද? අද බොහෝ අය ආමිස පූජාවල් වලට පමණක් කොටු වෙලා ප්‍රතිපත්ති පූජාවෙන් කොපමණ ඈත් වෙලාද කියලා බලන්න. සමහර වෙලාවට තමන්ගේ උගත්කම ගැන තමන් හිතලා කල්පනා කරන්න. තමන්ගේ ළඟ තියෙන දැනුම ගැන හිතලා කල්පනා කරලා බලන්න. තමන් ළඟ තියෙන ධනවත් භාවය ගැන හිතලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමන්ගේ ලෞකික සම්පත් සියල්ල පිළිබඳ කල්පනා කරලා බැලුවත් සියල්ලෙන් ආඩ්‍ය ජීවිතයක් ගත කළත් සමහර මහා උගතුන් බුද්ධිමතුන් ඉන්නවා හිතට කේන්තියක් ආවහම කේන්තිය කියන එක හඳුනගන්න බැරි නිසා බොහෝ අපරාධ සිද්ධ කරනවා. බොහෝ අසංවර දේවල් සිද්ධ කරනවා. හිතේ නොසන්සුන් බවක් ආවහම ඒ නොසන්සුන් බව පාලනය කරගන්න තරම් දැනුමක් නැහැ. ආහසේ උස මනින්න දන්නවා, හුලගේ වේගය මනින්න දන්නවා, ආලෝක කිරණේ වේගය මනින්න දන්නවා, මුහුදු ගැඹුර පතල බලන්න දන්නවා. මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් යන්ත්‍ර සූත්‍ර වලින් මනින්න දන්නවා. නමුත් හිතේ මිම්ම මැනගන්න කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. හැම අතිමින් භාෂා ශාස්ත්‍ර විද්‍යා තාක්ෂණ කියන සියලු දේවල් පිළිබඳ බහුශ්‍රృత භාවයක් තියෙනවා. දැනුමක් තියෙනවා. කේන්තියක් ආවම කේන්තිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් අවබෝධයක් නැහැ. හිතට ලෝභයක් ආවම ලෝභය මොකද්ද මේ? ඇයි මේ ලෝභය කියන දැරීම මගේ හිතට ඇවිල්ලා මම මෙච්චර නොසන්සුන් වෙලා තියෙන්නේ? මේක නිසා මට මානසික පීඩනය කොච්චර තියෙනවද? මේකත් එක්ක මම දිවා රාත්‍රී මොනතරම් වදයක් විඳිනවද මේ ලෝභය තෘප්තිමත් කරන්න? ලෝභය පිළිබඳ දැනුමක් නැහැ. රාගය පිළිබඳ දැනුමක් නැහැ. අද රාගය නිසා මොනතරම් පෞල් අවුල් වෙලා තියෙනවද බලන්න. පරපුරුෂ සේවනයේ, පර ස්ත්‍රී සේවනයේ කියන එක සමාජගත වෙලා තියෙන්නේ රාගය හඳුනගන්න බැරි වෙච්ච නිසා. යමෙකුට රාගය කියන දැරීම හිතට එනකොට රාගය හඳුනා ගන්න පුළුවන් නම් ඒ මිනිස්යාට පුළුවන් රාගයේ ස්වභාවය තේරුම් අරගෙන රාගයේ විකාශනයේ තමන්ගේ හිත තුළ කොපමණ සිදු වෙනවද කියලා තේරුම් අරගෙන රාගික ආස්වාදයෙන් මිදෙන්න. එන්සාරතරන් දෙමව්පියනි විශේෂයෙන් බණහන තරුණ පුතේ දුවේ ලාබාල පුංචි දරුවනේ අද 2012 වසරේ මේ නව වසරේ අපි උත්සාහවත් වෙන්න ඕනෙන්නේ ආස්වාදයේ තුලින් ජීවිත සුවපත් කරගන්න නෙමෙයි අවබෝධයේ තුලින් ජීවිත සුවපත් කරගන්න. අවබෝධය සඳහා මිනිසෙකුට අවශ්‍ය දේ තමයි දුක්ඛේ ඥානං. සිත දූෂණය වෙන තැන Tamanට දකින්න නුවණක් තියෙනවා. සිතක් දූෂණය වෙන්න හේතු ගවේෂණය කරන්න තරම් තමන්ගේ හිතේ ඉඩකඩක් තියෙනවා. දුකෙන් නිදහස් වෙන ක්‍රමයන් තමන්ගේ මොළයට කල්පනා වෙන්න ඕන. දුකෙන් නිදහස් වෙන ක්‍රම උපායන් කල්පනා කරලා පාවිච්චි කරන්න තරම් ප්‍රායෝගික ජීවිතේ එදිනෙදා ජීවිතේ දූෂිත මනසකින් තොරව දූෂණේ නොවුණු හිතකින් හිතන්න, දූෂණේ නොවුණු වචනයක් කතා කරන්න, දූෂණේ නොවුණු ක්‍රියාවක් කරන්න අපිට පුරුද්දක් තියෙනවා. ධර්ම ශ්‍රවණයෙන් කරන්නේ දූෂිත මනස සංවර කිරීම. සීලය කියලා කියන්නේ සිත, කය, වචනේ තුන්දොරේ සංවරය. සුදුරෙද්දක් ඇඳ පමණින් තුන්දොර සංවරය වෙන්නේ නැහැ. මල් පූජා කර පමණින් තුන්දොර සංවරය වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට අටපිරිකරක් එක දානි දුන්නයි කියලා තුන්දොර සංවරය කරන්න බෑ. තුන්දොර සංවරය කරන්න නම් අනිවාර්යයෙන්ම විපස්සනා නුවණින් යුක්තව විපස්සනා යෝගී සමන්වාගතව අපි හිතන්න පුරුදු වෙන්න ඕන. එහෙමනම් අද විශේෂයෙන් ඔබට මේ ධර්ම දේශනාව තුළ මා මතක් කරන්න හදන්නේ ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක්. මේක විශේෂයෙන් විභංග වර්ගයේ සූත්‍ර 12ක් තියෙනවා. මේ විභංග වර්ගයේ සූත්‍ර 12න් උපරි විභංග වර්ගයේ සූත්‍ර 12න් පළවෙනි සූත්‍ර දේශනාව තමයි අද ඔබට මා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මට ලැබිලා තියෙන මාතෘකාවත් මේ උපරි විභංග වර්ගයේ සූත්‍ර දේශනාව. මේක ඊටාම සරලයි. බුදුරජාණන් වහන්සේ මේ
සූත්‍ර දේශනාව පටන් ගන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳගෙන බද්දේක රතස්සකෝ භික්ඛවේ උද්දේශවග්ගෝ විභග්ගංච දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමේති. මහණෙනි මම ඔබට මතක් කරනවා මොකද්ද මේ බද්දේක රත්න කියලා කියන්නේ. අපි හැම වෙලාවකම අපේ සිත පිළිබඳ ගවේෂණය කරන්න අපි උත්සාහවත් වෙන්න ඕන. අඩුම තරමේ එක රාත්‍රියක්වත් විපස්සනා නුවණින් ජීවත් වෙන්න ජීවිත කාලේ පින් කරලා තියෙන්න ඕන. මේක මෙහෙම කියන්නේ තුන් ලෝකාග්‍ර බුද්ධිමතෙක්. මේ උපන් දවසේ ඉඳලා ජීවිතේ මෙරි ඉපදි මේ යන සංසාර ගමනේ ඔබ හිස් සතින්මයි උපදින්නේ. හිස් සතින් ඉපදිලා කවදා හරි මරණයටපත් වෙන්නේ හිස් සතින්. හිස් සතින් ඉපදිලා හිස් සතින් මැරිලා යන මේ චූටි කාලය තුලදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් සහිත අපි වගේ අයට කියනවා එක රාත්‍රියක්වත් විපස්සනා නුවණින් යුක්තව ජීවත් වෙන්න බලන්න. මේ විපස්සනාව තුල පිහිටලා සිත සංවර කරගෙන සංවර වූ ප්‍රභාෂර වූ හිතකින් එක රාත්‍රියක්වත් ගෙවන්න බලන්න. මෙන්න මේ සූත්‍ර දේශනාව කරන්නට උන්වහන්සේ බලාපොරොත්තු වුණේ මා මතක් කළා මේ සිතේ හටගන්නා වූ ප්‍රභාෂරය අපිට විඳින්න බැරි හේතු කීපයක් තියෙනවා. ඒ හේතු කීපේ තමයි හිතේ තියෙන ප්‍රභාෂරය මිනිස්යා උපදිනකොටම මේ ප්‍රභාෂර හිතකින් උපදින්නේ. දැන් බලන්නකෝ පුංචි දරුවන්ට රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධය නැහැ, වෛරය නැහැ, පලිගැනීම නැහැ. මේ කියන කිසිම අකුසල ධර්මයක් මේ චූටි දරුවා තුල නැහැ. වයස 5-6 වෙනකනුත් ওই ටික නැහැ. ඔය දන්නවද දන්නේ මේ දැන් මේ දින දෙක ඇතුලේ ලංකාවේ වයස අවුරුදු 4ක දරුවෙක්ගේ බෙල්ල වෙන් වෙන්න කපල මැරුවා. මේක කලේ වැඩිහිටියෙක් මිස පොඩිහිටියෙක් නෙවෙයිනේ. ශ්‍රී ලංකාව තුල සිදුවෙන සියලුම පංච දුෂ්චරිතයන් සිදුවෙන්නේ පොඩිහිටියන් අතින් නෙවෙයි වැඩිහිටියන් අතින්. සත්ව ඝාතනය පමණක් නෙවෙයි අද මනුෂ්‍ය ඝාතනය. අනුන්ගේ දේ හොරා කෑම, හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, සුරාව සූදුව කියන මේ කියන පංච දුෂ්චරිතයන්ම අද සිද්ධ කරන්නේ බණ අහන අය. බණ ඇහෙන අය. වසර 2600ක් බණ කියපු රටක වයස 4ට අඩු දරුවෙකුගේ ගිනි දවල් ගෙදරට ඇවිල්ලා බෙල්ල වෙන් වෙන්න කපන්න තරම් මොනතරම් ක්‍රූරත්වයක් මේ රට තුල තවමත් තියෙනවා. ඒකට කොපමණ බණ කිව්වත් මේ බණ වලින් මිනිස්යන්ගේ ආකල්ප වෙනස් වෙලා නැත්තේ ඇයි? මෙන්න මෙතනදී මට කියන්න තියෙන්නේ අද බොහෝ ධර්මදේශනා කරන්නේ මිනිස්යන්ගේ ඔළුවට යන්න නෙමෙයි ඔළුවට උඩින් යන්න. ධර්මයේ දේශනා කරන්න ඕන තමන් තුළ තියෙන දැරීම් හඳුනා ගන්න පුළුවන් වෙන. රාගය කියන්නේ හිතේ දරන දැරීමක්. ද්වේෂය කියන්නේ හිතත් තුළ දරන දැරීමක්. මෝහය කියන්නේ හිත තුළ දරන දැරීමක්. ඊර්ෂ්‍යාව කියන්නේ, ක්‍රෝධය කියන්නේ, වෛරය කියන්නේ, පලිගැනීම කියන්නේ, මේ සහසිකත්වය කියන්නේ හිතක දරන දැරීම. ඔය හිතේ දරන දැරීම වෙනස් කරන්න පුළුවන් ධර්මාවබෝධයෙන් පමණයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර මහා සතිපට්ඨාන සූත්‍රයේ ඊටාම ලස්සනට චිත්තානුපස්සනාව තුළ විග්‍රහ කරනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. සරාගී හිතක් එනකොට ස්වයං රාගයක් Tamanට ඇති වෙනකොට ඒ රාගය හඳුනන්න උත්සාහ කරන්න. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තිපජානාති. ස්වයං ද්වේෂයක් Taman තුලින් හට ගන්නකොට මේක වෙන කෙනෙක් ඇවිල්ලා අපිට ඇති කරනව නෙමෙයිනේ. නෝනන්සා මහත්තයාට කේන්තියක් ගියොත් මහත්තයාගේ හිතේ කේන්තිය ඇති කරන්නේ නෝන නෙමෙයි.
අපි හිතුවට නෝනයි කියලා නෝන නිසා මට කේන්තිය ගියා කියලා නෝනට බෑනේ මහත්තයාගේ හිත ඇතුළට බහින්න. නෝනගේ හැසිරීම අල්ලගෙන හිතේ තියෙන ආවේග අවශ්‍යගන්නේ තමන්මයි. මහත්තයාගේ හිතේ තියෙන මහත්තයාගේ ජීවිතේ නොයෙක් චරිත ලක්ෂණ අල්ලගෙන නෝනගේ හිතේ තියෙන කේන්තිය අවශ්‍යගන්නේ නෝනමයි. ඒකට තමන්ගේ ළඟ තියෙන කුණු තිබුණොත් ඇවිස්සෙන්නේ. ඒ කුණු සුද්ධ කර ගන්නවා නම් ඇවිස්සෙන්නේ නැහැ. එහෙනම් මේ සිතක තියෙන කුණු තමන්ව තමන් තුළ ගඳ ගස්වන මේ අපිරිසුදු කිලුටු ක්ලේශය අපි හඳුන ගන්න ඕන. මේ හඳුන ගන්නට අපිට තියෙන පළවෙනි ඥානය තමයි දුක්ඛ ඥානය. දුක්ඛේ ඥානං කියලා කිව්වේ සිත දූෂණය වෙන තැන දකින්න පුරුදු වෙන්න. දුක්ඛ සමුදය ඥානං කියලා කිව්වේ මොකද්ද දන්නවද? ඒක පොතෙන් අවබෝධ කරන එකක් නෙවෙයි. හිතින් අවබෝධ කරගන්න. තමන්ගේ හිත දූෂණය වෙන්න හේතුව මොකද්ද කියලා තේරුම් ගන්න නුවණක් තියෙන්න ඕන අපිට. මේ සිත දූෂණය වෙන තැන දූෂණය නොවි පවත්ව ගන්න, දූෂණය නිරුද්ධ කරන්න. නිරෝධය පිළිබඳ දැනුමක් අපිට තියෙනවා. නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා කිව්වේ සිතක් දූෂණය වෙන තැන ඒ නිරුද්ධ කරමින් දිගින් දිගට සිත ප්‍රභාෂරව පවත්වා ගැනීමේ දැනුම Tamanට තියෙනවා. මෙන්න මේ චතුර ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන පුද්ගලයන්ට අනිවාර්යෙන් එක රැයක්වත් සනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මම ඔබට මතක් කළා මේ සිතක් දූෂණය කරන ආයතන පහක් තියෙනවා. පංච ඉන්ද්‍රියන් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ වගේම ෂඩ ආයතන හැටියට අපිට හඳුන්වලා තියෙනවා. ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයේ නිරන්තරයෙන්ම සත්වයා දුකට හෙළන නිෂ්පාදන තමයි වැඩි වෙන්නේ. චක්ඛ ආයතනේ. චක්ඛ ආයතනේ තුලින් සිදුවෙන්නේ බැලීමේ කෘත්‍ය. ඇහෙන් කරන්නේ බලනවා. මේ බලනකොට අපිට මුණ ගැහෙන රූපත් එක්ක හැම වෙලාවකම මේ චක්ඛ ආයතනය තුල නිෂ්පාදනය වෙන්නේ රූප තණ්හා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි දැන හෝ නොදැන පැය 24ෙම මේ ක්‍රියාත්මක වෙන මේ කර්මාන්ත ශාලාව ආයතනය කියලා කියන්නේ නිෂ්පාදනය කරන තැන. ඒකට ඇහැ නැමැති ආයතනය තුල චක්ෂුසේ නැමැති ආයතනය තුල නිරන්තරයෙන්ම නිෂ්පාදනය කරන්නේ බැලීමේ ආශාව. මොනවා බැලීමේද? ඇහැට ගොදුරු වෙන රූප බැලීමේ ආශාව. ඇහැ අන්ධ වුණත් බැලීමේ ආශාව අපිට තියෙනවා. ඇහැ අන්ධ වුණයි කියලා නොපෙනුනයි කියලා බලන ආශාව නැතිලා නැහැ. බලන ආශාවල් නිෂ්පාදනය වෙනවා. කනේ ආශාව තමයි කන සෝත ආයතනේ නිෂ්පාදනය තමයි ඇහිීමේ ආශාව. නාසය කියන ආයතනයේ තියෙන ගඳ සුවඳ බැලීමේ ආශාව. දිවේ ඇති කරන්නේ රස විඳීමේ ආශාව. හමේ ඇති කරන්නේ ස්පර්ශය ලැබීමේ ආශාව. හිතේ ඇති කරන්නේ ධර්ම ආශාව. ධර්ම ආශාව කියන්නේ නිවන් දකින්න තියෙන ධර්ම ආශාව නෙමෙයි. ඒ දේවල් එක්ක හිතේ ඇති වෙන ධර්මයන් පිළිබඳ තමන්ගේ හිත කැමැත්තක් ඇති. අපි කියමු දැන් ලෝභය කියන දැරීම හිතට આવොත් තමන් වෙතට රැස් කිරීමේ ආශාවමයි ඇති වෙන්නේ. අලෝභය කියන එක හිතට ඇති වුණොත් අලෝභය කියන දැරීම හිතට આવොත් අලෝභය කියන දැරීම ආපු වෙලාවෙ ඉඳලා අත්හැරීමේ ආශාවමයි අපිට ඇති වෙන්නේ. රාගය කියන දැරීම આવොත් තමන්ගේ ආශාව තෘප්තිමත් කිරීමේ හොරෙන් හෝ හැංගිලා හෝ එලිපිට හෝ තමන්ගේ හිතේ තියෙන රාගය තෘප්තිමත් කිරීමේ ආශාවමයි එන්නේ. විත රාගය කියන දැරීම හිතට આવොත් සපුරාම ඇලෙන තැන නොඇලී ඉඳීමේ කැමැත්තමයි හිතට එන්නේ. එහෙමනම් මේ පංච ඉන්ද්‍රියන්, ෂඩේන්ද්‍රියන් තුල ඇතිවෙන මේ ආයතනවල නිෂ්පාදන වෙන මෙන්න මේ කාමයන් නිසා තමයි හිත නොසන්සුන් වෙන්නේ. මේ නොසන්සුන් වීම භාව, මේ නොසන්සුන් වීම හඳුනා ගන්න බැරි පුද්ගලයාට එක මොහොතක්වත් සැපෙන් ජීවත් වෙන්න බෑ. එක තප්පරයක්වත් සැපෙන් ජීවත් වෙන්න බෑ. ඔව් හරියට මිරිඟුව ඔස්සේ දුවන මුව පොව්වා වගේ. ඈතින් බලනකොට වතුර පේනකොට වතුර තියෙන තැනට දුවනවා, බලනකොට එතන වතුර නැහැ.
එසා හිතේ තියෙන ආශාවල් තෘප්තිමත් කරන්න දිවා රාත්‍රී වෙහෙසවන මිනිසයා හවස් වෙනකොට හෙම්බත් වෙනවා. මිසක දූෂිත මනස වැඩි වෙනවා මිසක සැනසෙල්ලක් ඇති වෙන්නේ නැහැ. එසා බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව හැදෙන හැටි මෙන්න මෙහෙම සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කළා. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati එත්ත නිවේසමානා නිවේසති. ප්‍රිය වශයෙන් මිහිරි වශයෙන් මේ ලෞකික දේවල් උපාදාන කරන නිසායි අපිට තෘෂ්ණාව ඇති වෙන්නේ. මහණෙනි මේ ගැන නිතර හිතන්න. මිනිසුනි නිතර හිතන්න. ආස්වාදයේ තුල හිර වෙලා ඉන්න ඔබ මේ ආස්වාදයේ මිදිලා අවබෝධයටපත් වෙන්න. අවබෝධයෙන් මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ උපදින තැන මෙනෙහි කිරීම. එතකොට යෝනිසෝ මනසිකාරය අපට ඕන වෙන්නේ සිතට සිතක් පහළ වෙනකොටම ඒ සිතේ ස්වභාවය මෙනෙහි කිරීමට අපිට හැකියාවක් තියෙනවා. සිතේ ස්වභාවය මෙනෙහි කරන පුද්ගලයාට තමයි එක රැයක්වත් සනසිල්ලේ ජීවත් වීමේ වාසනාව ලැබෙන්නේ. මෙන්න මෙතන මේ කෙලෙස් හැදෙන හැටි කතංච භික්ඛවේ අතීතං අත්වාත් ගමේති ඒව රූපං අහෝසි. මහණෙනි යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ හිත තුළ මේ කියන ඇලීම් ගැටීම් බැඳීම් කියන ඒවා අපිට ඇති වෙන්නේ කාම තෘෂ්ණා භව තෘෂ්ණා විභව තෘෂ්ණා කියන ඒවා ඇති වෙන්නේ මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය තුළ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා ස්කන්ධ පහකින් තමයි මේ අපිව හැදිලා තියෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඉන්ද්‍රියක් තුල තියෙන කෘත්‍ය ස්වરૂපය ක්‍රියාකාරීත්වය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය ඇහැ තුල සිද්ධ වෙනවා, කන තුල සිද්ධ වෙනවා, නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය 6 තුලම මේ කියන ස්කන්ධය සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද යම්කිසි පුද්ගලයෙක් සිහිනුවණින් යෙදී සති සම්පජඤ්ඤයෙන් යුක්තව තමන් දෙස බලන ක්‍රියාවට යොමු වෙලා විපස්සනා නුවණින් තමන්ගේ හිත දෙස බලයි නම් තමන්ගේ සිත මෙනෙහි කරයි නම් ඒ සම්මා සතියෙන් සතිපට්ඨානෙන් යුක්තව ජීවත් වෙන පුද්ගලයාට පේන්න ගන්නවා විශේෂයෙන් තමන්ගේ ඇහැ හැම වෙලාවකම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අතීතය අල්ලගෙන. දැන් බලන්නකො නිකන් ඉන්නකොට කියනවා මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම් එකපාරම පාලි වචනේ කියලා සිංහලට කිව්වට තේරෙන්නේ නැති නිසා ඔය බොහෝ විට නිකන් ඉන්න ගමන් තමන්ගේ අත දිහා බල අතගා කියනවා ඉස්සර නම් මගේ අත මීට වඩා හරි පැහැපත්. ඉස්සර නම් මගේ අත මීට වඩා පාටයි. ඉස්සර නම් මගේ මූණ මීට වඩා පෙනුමයි. ඉස්සර නම් මම මීට වඩා හරි ලස්සනයි. අතීතයේ අල්ලගෙන කෙලෙස් වවනවා. කෙලෙස් වගා කරනවා. අතරන් දෙමව්පියනේ අපි අතීතයට ගිය දේ ගිහිල්ලා ඉවරයි. දැන් අපි නාකි වෙලා හමාරයි. නාකි වෙලා ඉඳගෙන ඉස්සර මෙහෙමයි කියලා කොපමණ කල්පනා කළත් ආපහු අපි හිතපු දෙන්න යන්න බෑනේ. අපිට තිබුණු වර්ණය අපිට ලැබෙන්නේ නැහැ. අපිට තිබුණු ශක්තිය අපිට ලැබෙන්නේ නැහැ. අපිට තිබුණු පෙනුම ආයේ කවදාකවත් එන්නේ නැහැ. ඒක එදා වෙච්ච දේ අද වෙනකොට වෙලා ඉවරයි. එතකොට මේ සිතක ස්වභාවය තමයි අර උපාදානේ කාම තණ්හාව නිසා අපි හැම වෙලාවකම අතීතය අල්ලගෙන අතීතේ මෙනෙහි කර කර හිතේ සංසුම් බව විනාශ කර ගන්න. ඔබ දුක් විඳනනම් විඳේ, ඔබට නිවනක් නැති වුණා නම් නිවනක් නැති උනේ, ඔබේ හිතට සහනයක් නැති වුණා නම් සහනය නැති උනේ, ඔබේ ගතට සහනයක් නැති වුණා නම් සහනය නැති උනේ අතීතය ගැන කල්පනා කරන නිසා. මේක බුදු කෙනෙක් දැක්ක මිසක අපිට නිකන්වත් හිතෙන්නේ නැහැ. බලන්නකෝ අතීතය ගැන මේ මිනිස්යාට වඩා මට ඉස්සෙල්ලා කතා කරපු මිනිස්සයා බැඳගත්තා නම් මේ දුක නෑ මට. මාව බලන්න කී දෙනෙක් ආවද? ඒ ඔක්කොම ඉද්දි මේ කරුමකාරයා මම බැඳගත්තා. ඔය ගෙවල් වල අඬන කවි. අඬන කතා. Taman වැළපෙන කතා අහගෙන හිටියම ඔය
කෙනෙක් බුද්ධියෙන් අහගෙන ඉන්නොත් තේරෙනවා මෙයාගේ සියලු කතාවල තියෙන අතීතයේ අල්ලගෙන පසුතැවිල්ල. ඔබට මුණ ගැහෙන මිතුරා හිතවතා යහළුවා සහෝදරයා ඔබේ මව පියාගේ කතාව දිහා බලන්න. කොහොමද අම්මේ සතසනීප? ඔහේ ඉන්නවා ඉතින් පුතේ. ඔහේ ඉන්නවයි කියලා කියන්නේ මොකද? කිසි සැනසෙල්ලක් නැහැ. සැනසෙන්නේ නැත්තේ මොකද? අතීතයේ අල්ලගෙන පුදුම දුකක් විඳිනවා. ළමයි හදන්නේ ලොකු මහත් වුණාම දීග දෙන්න. ළමයි දීග දීලා ගෙදරට වෙලා මහ ගෙදර ඉඳගෙන අම්මයි තාත්තයි යඬනවා. ඉස්සර නම් මේ ගෙවල් වල පොඩි උන් හිටියා. ඉස්සර නම් මේ ගෙවල් වල කවුරු හරි හිටියා. දැන් මං විතරයි ඉන්නේ. අපි තනි වෙලා කියා කියවන්නේම මොකද්ද? මේ ලෝකේ හැම කෙනෙක්ම උපදින්නේ තනියෙන්. මේ ලෝකේ හැම කෙනෙක්ම මැරෙලා යන්නේ තනියෙන්. තනියෙන් උපදින්න හොඳයි නම් තනියෙන් මැරෙන්න හොඳයි නම් තනියෙන් ජීවත් වෙන්න ඇයි බය? තනියෙන් ජීවත් වෙන්න බැරි අර උපාදානයේ තියෙන කාන්දමේ බලවත්කම. අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් පංචේන්ද්‍රයන්ගෙන් අල්ලලා රැස් කරලා මේ රැස් කරපුව අස් කර ගන්න බැරි දුක තමයි තියෙන්නේ මේ. ආශාවෙන් තෘෂ්ණාවෙන් දුව ඇල්ලුවා පුතා ඇල්ලුවා මුණුබුරා ඇල්ලුවා මිනිබිරි ඇල්ලගත්තා ස්වාමියා ඇල්ලගත්තා බිරිඳ ඇල්ලගත්තා වටපිටාවේ නෑදෑයෝ ඇල්ලගත්තා වැඩකාරයෝ ඇල්ලගත්තා රේඩියෝ එක අල්ලගත්තා ටීවී එක අල්ලගත්තා හිතින් බැඳී ගන්නා සෑම දෙයක් එක්කම ඇලීමක් බැඳීමක් හට ගන්නවාමයි. තෘෂ්ණාවෙන් උපාදාන කරපු ඒ බැඳීම් ඇලීම් නිසා තමයි හිතේ තියෙන අපේ විවේකේ නැති වෙලා තියෙන්නේ. මේ චිත්ත විවේකේ සහ උපදි විවේකේ අපට නැත්තටම නැති වෙලා තියෙන්නේ අපේ බාහිරින් ආපු උපක්ලේශ වලින් අපේ හිතේ තිබුණු සැනසෙල්ල වසාගෙන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ අල්ලගෙන විඳවන්න එපා. එහෙම විඳින්න ගත්තොත් සැනසෙල්ල එක මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. එක රැයක්වත් සැනසෙල්ල ජීවත් වෙන්න බෑ. විපස්සනා නුවණින් ජීවත් වෙන්න බෑ. එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තුලින් අපි තුල හටගන්නා වූ බැඳීම මොකද්ද? මම මගේ කියන සංකල්පය වැඩි වෙනවා. එතකොට මගේ ගේ, මගේ පුතා, මගේ දුව, මගේ ඇඟ, මගේ හම, මගේ රූපේ මගේ කියලා බොහෝ දේවල් උපාදාන කරනවා. මගේ කියලා බොහෝ දේවල් අපි කිව්වට මන් නිකන්වත් කිව්වොත් ඕක ඔබේ නහය නම් අරින්නකො බලන්න කිඹුහුමක් කියලා. මට පොඩ්ඩක් මෙතන මේ බනහන අය කිඹුහුමක් කරලා පෙන්නන්න. ඔබේ නහයෙන් ඔබට ඕන වෙලාවට කිඹුහුමක්වත් අරගන්න බැරි අසරණ තැනක නම් ඔබ ඉන්නේ. මට ඕන හැටියට මහත්තයා ඉන්න ඕන, මට ඕන හැටියට දුව නෝනා ඉන්න ඕන, මට ඕන හැටියට දුව ඉන්න ඕන, පුතා ඉන්න ඕන, මට ඕන හැටියට මේ මට ඕන විදිහට වෙන්න ඕන කියලා අපි උදේ ඉඳලා රැ වෙනකන් දත් මිටි කාගෙන දැඟලුවත් අපිට ඕන විදිහට මේ ලෝකේ කිසි දෙයක් පවත්වන්න බෑ. අපේ හිත දූෂණය වුණා නම් දූෂණය වුණේ මට ඕන විදිහට වේවා කියලා හිතපු තැන. ඒකට කියනවා අස්මිමානය. තමන් පිළිබඳ ගන්නා වූ මිම්ම. මෙන්න මේ ආත්මීය ස්වરૂපයෙන් හිතන් දෙපා. එදා බුදුරජාණන් වහන්සේ මේ විභංග සූත්‍රයේ පළවෙනි එකෙන් ආනන්ද හාමුදුරන්ට කියනවා මේ මම මගේ කියලා කිසිම දෙයක් උපාදාන කරන්න එපා. මේ මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා අල්ලන්න කිසි දෙයක් නැහැ මේකේ. මේකේ තියෙන්නේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒ නිසා පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය තුළ මිහිරි වශයෙන් හැඩ වශයෙන් උපාදාන කරන්න යන්න එපා. මේ හැම එකක්ම ආත්මීය ස්වરૂපෙන් ගන්න එපා. මම කරනවා නෙමෙයි. මේ ධර්ම විහිං කරන දෙයක් මේකේ තියෙනවා. ඒ නිසා හැම වෙලාවකම උත්සාහ කරන්න අතීතයෙන් සිත මුදවාගෙන ජීවත් වෙන්න. එහෙම නැත්නම් අපේ හිත දූෂණය වෙනවා අනාගතයත් එක්ක බැඳී ගත්තාම. මගේ රූපේ ලස්සන වේවා, මම නිදුක් වේවා, මම නිරෝගී වේවා, මම සුවපත් වේවා. අද මෛත්‍රී භාවනාව විසින් මොනතරම් කෙලෙස් සිද්ධ වෙනවද කියලා බලන්න. මෛත්‍රී භාවනාව තෝරගන්න බැරි වෙච්ච නිසා මේ උදේ හවස රේඩියෝ වල ටීවී වල කියවනවා මේවා අර්ථයක් ඇතුව කියවනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළා තියෙනවා කතමංචපන මේ භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මුළු පංච උපාදානස්කන්ධේම දුකයි කියලා බුදුහාමුදුරුවෝ ලෝකෙටම දේශනා කළා. එතකොට මේකේ තියෙන වචන හතර තේරුම් ගන්න. ජාතිපි දුක්ඛ. මහණෙනි ඉපදීමෙන් අපට දුක් ගොඩක් මතුවෙනවා. මොනවද මහතුන් ඉපදීමෙන් අපට ඇති වෙන දුක්? මම ඔබට පොඩි දෙයක් කියන්නම්. ඉපදීමෙන් ඇති වෙන දුක් තමයි උපන් දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වා විඳින කායික දුක් සහ මානසික දුක් සියල්ලක්ම ඉපදුන නිසානේ අපිට ඇතිලා තියෙන්නේ. එතකොට උපන් දවසේ ඉඳලා මැරෙනකන් අපි මේ ලෝකයේ අල්ලගෙන ලෝකයේත් එක්ක මොන තරම් වදයක් විඳිනවද? මම ඔබට මතක් කළා හිස් සතින් අපි උපදින්නේ. හිස් සතින්ම මැරෙලා යනවා. හිස් සතින්ම ඉපදිලා හිස් සතින්ම මැරෙලා යනකොට අපි මොනතරම් මේ ලෞකීය දේවල් ලෝකීය දේවල් අල්ලගෙන අපේ හිතේ නොසන්සුන් බව ඇති කරගෙන තියෙනවා. හිතේ තියෙන සතුට විනාශ කරගෙන තියෙනවා. හිතේ තියෙන සැනසෙල්ල අපි විහිං අහිමි කරගෙන තියෙනවා. මේ අහිමි වීම ගැන හිතන්න. මොකද්ද? ජාතිපි දුක්ඛ. මේ උපතින් ලැබෙන දුක් සමුදායක් තියෙනවා. මේක ලෝකේ නතර කරන්න කාටවත් බෑ. බුදු කෙනෙකුටවත් නතර කරන්න බැරුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලයි උප්පත්තිය නතර කළේ. සියලු ක්ලේශ ප්‍රහාණය කිරීමෙන් විතරයි උපත්ම නතර කරන්න පුළුවන්. ජරාපි දුක්ඛ. නිකන් සල්ලි නිසා ඇති වෙන දුක් නෙවෙයි. නොමිලෙම අපිට ඇති වෙන දුක්. ජරාපි දුක්ඛ කියලා කියන්නේ ක්ෂණයක් පාසා මොහොතක් පාසා අපි නාකි වෙන වේගය බලමු. අපි කොයිතරම් වේගයෙන් දිරා යනවද කියලා කල්පනා කරලා බලන්න. දැන් ඔබ දන්නවද මම මෙතෙන්ට දැන් හරියටම විනාඩි 40කට කලින් මේ මැදිරිය තුලට පැමිණියේ. ඒකට බණ්ඩාරවැල අමිතානන්ද ස්වාමින් වහන්සේ දැනට විනාඩි 40කට කලින් මේ ස්ථානයට පැමිණියා. දැන් ධර්මදේශනාව පැයක් කරලා ආපහු මං මැදිරියෙන් එළියට වඩිනකොට බණ්ඩාරවැල අමිතානන්ද ස්වාමින් වහන්සේ පැයකින් උන්වහන්සේගේ අපවත් වීමට නාකි වෙලා හමාරයි. උන්වහන්සේගේ අපවත් වීමට පැයකින් ලං වෙලා. බණ්ඩාරවැල අමිතානන්ද ස්වාමින් වහන්සේගේ මරණයට පැයකින් තමන්ගේ ආයු කාලය අඩු වෙලා. එතකොට කොයි තරම් වේගයෙන් අපි නාකි වෙනවද? ඕක අපිට හිතුණද? එක පියවරක් ඔසවා ඊළඟ පියවර තියනකොට අපි පියවරකින් නාකි වෙලා. අපි නාකි වෙලයි කියන්නේ අම්මේ තාත්තේ අපිට අයිති සියල්ලක්ම අපිට මේ පැයකින් අහිමි වෙලා. මම මගේ කියලා උපාදාන කරපු සියල්ලක්ම ඒ පියවරකින් අපට අහිමි වෙලා. විනාඩියකින් අහිමි වෙලා. දවසකින් සතියකින් අපට අහිමි වෙලා. එහෙමනම් අපේ මරණය මොනතරම් වේගයෙන් සිද්ධ වෙනවද? ඉපදී මෙරි ඇතිවි නැතිවි යන මේ ලෝකේ නාම රූප ධර්මයන් පමණයි කියලා කියෝකයි. මේ හැම තප්පරයකම අපි මෙරි යනවා. නමුත් අපි කොයිතරම් අසරණද බලන්නකෝ. අපිට මේක මොහොතකටවත් හිතෙනවද? නාකි වුණත් නාකිකම වහගන්න ඔළුවට ඩයි ටිකක් දාගන්නවා මිසක නාකි වෙලයි කියලා පිළිගන්න අවබෝධයට අපි යන්න කැමති නෑ. අපි කොයිතරම් පංචකාමයට ආස්වාදයට නතු වෙලාද කියනවා නම් නාකි වෙලා කියලා දේවදූතෙක් අපේ ශරීරයෙන් පහළ වෙනවා. පාතු බුහතෝ දේවදූතෝ පබ්බජ්ජා සමයේ මම. එදා මකාදේව රජුරෝ තමන්ගේ ශරීරයක ඉසකයා වල එක ඉසකයා ගහක් සුදු වෙලා තියෙනවා දැකලා උන්වහන්සේ ප්‍රීතියෙන් කෑ ගැහුවා. දේව දූතෙක් මගේ හිසට පාත් වෙලා මට කියනවා උඹ නාකි දැන් උඹ වයසයි කියලා කියනවා. එහෙමනම් දැන් පැවිදි බවට යන්න කාලයයි කියලා මට මේ දේව දූතෙක් පණිවිඩයක් එවලා කියලා සුදු කෙස් ගහ නර කෙස් ගහ අතට අරගෙන රාජසභාවට පෙන්නලා කිව්වා මේ ඉසකියා ගහක් ඉදිලා තියෙන්නේ මම දැන් නාකි කියලා කියන එකයි මට මේ රාජකාරි දැන් කරන්න බෑ කියන එකයි මගේ විශ්‍රාම සමයයි කියලායි මේ ස්වභාව ධර්මයෙන් මට කෙස් ගහක් සුදු කරලා තියෙන්නේ. අද නාකි වෙන්න රජකම ඉල්ලනවා වැඩි පුටුවට තරඟ කරනවා වැඩි රැස් කරන්න උත්සාහ කරනවා වැඩි බලන්නකෝ කෙස් පැහිච්ච අයගේ ඉනේ තියෙන යතුරු කැරල්ල කොයිතරම් විශාලද කියලා.
කබඩ් එකටත් යතුරු දාලා, බුදියා ගන්න කාමරයටත් යතුරු දාලා, ඉස්සරහා දොරටත් යතුරු දාලා, අන්තිමේදී උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි වලටත් තිබ්බ දාලා, ලොක් දාලා. තව කෙනෙක් කියයි, තව කෙනෙක් පාවිච්චි කරයි කියලා. දැන් ගේ ඉස්සරහා දොරටත් යතුරු දාලා නම්, නිදා ගන්න කාමරයටත් යතුරු දාලා නම්, නිදා ගන්න කාමරේ තියෙන අල්මාරියට යතුරක් දාන්න ඕනේ නැහැ නේ. යතුරු දෙකක් කඩාගෙන ඉන්න ඉපා අරගෙන ගන්න. නමුත් හෙට මැරෙන්න තිබුණත් අපි යතුරු කැරලි එල්ලගෙන ඉන්නේ ඇයි අපි ඒ තරමට ලෝකේ අල්ලලා. මේ පස් කාගෙන ඉඩම් වලට තෘෂ්ණාව, ගෙවල් වලට තෘෂ්ණාව. අද මං හිතන්නේ අද මැරුණොත් හැමෝටම රත ගාය හැදිලා මැරෙන්නේ. වාහන වලට තියෙන තෘෂ්ණාව. මං හිතන්නේ ලෝකේ කිසි කෙනෙකුට නැති තෘෂ්ණාවක් ලංකාවේ ඉන්න අයට තියෙන වාහන තෘෂ්ණාව. මම මේකේ තෘෂ්ණාව අතාරින්න කියන එක නෙමෙයි. ඉපදිලා හෙට මැරෙයිද කියලා කවුද දන්නේ? ඔබට කියන්න පුළුවන්ද ඔබ අහවල් දවසේ, අහවල් වෙලාවට, අහවල් මොහොතේ, අහවල් තප්පරේදී මැරෙනවයි කියලා මේ ලෝකේ කියන්න කාටද පුළුවන්? මොන ජ්‍යොතිෂඥයාටද කියන්න පුළුවන්? මොන විද්‍යාඥයාටද කියන්න පුළුවන්? මොන වෛද්‍යවරයාටද කියන්න පුළුවන්? වෛද්‍යවරයාටවත් කියන්න පුළුවන්ද ඔහු මැරෙන වෙලාව? නෑ. එහෙමනම් අපි හිස්සතින් හිපදිලා හිස්සතින් මැරිලා යන මේ චූටි කාලය තුලදී එක රැයක්වත් සැනසෙල්ල ජීවත් වෙන්න නම් මෙන්න මේ උභය විභංග වර්ගයේ සූත්‍රයේ සූත්‍ර 12 එකින් එක කියවන්න ඕනේ. ඒක ජනමාධ්‍ය තුලින් පැයක් ඇතුළත කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ඔබට මේ මාතෘකාව දේශනා කරමින් කියන්නේ මොකද්ද? අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ යඤ්ඤා මරණංසුවේ නහිනෝ සාගරන්තේන මහාසේනේ තේන මච්චුනා. මේකෙන් මතක් කරන්නේ අද මරුවා එයි කියලා කාටද කියන්න පුළුවන්? අද තියෙන වැඩේ අද කරන්න. හිත කල් දාන්න එපා. හේතුව මොකද? මේ සිතේ ස්වභාවය තමයි, සිතේ කාන්දමේ ස්වභාවය තමයි, සිතේ කැමැත්තේ ස්වභාවය තමයි සිතට වද දෙන්නේ, වද ඇති කරගන්නේ, නොසන්සුන් බව ඇති කරගන්නේ අපිමයි. අපේ විහිං අපේ හිතේ තියෙන ක්ලේශයන් නිසාමයි. කාන්දම නිසාමයි. මොකද්ද? අතීතය අල්ලගෙන අපි දුක් විඳිනවා. අතීතය අල්ලගෙන හිතේ නොසන්සුන් බව වැඩි කරගන්නවා. අර මං කිව්වේ මගේ පුතා හිටියනම්, පුතා මැරිලා අවුරුදු 6යි. පුතා හිටියනම් කියලා තවමත් අම්මා අඬනවා. ස්වාමි පුරුෂයා මැරිලා අවුරුදු ගාණක්. ස්වාමි පුරුෂයා හිටියනම් මෙහෙමයි, මට මෙහෙමයි කරන්නේ, මේ විදියයි වෙන්නේ කියලා මැරිච්ච මිනිහෙක් අල්ලගෙන දුක් විඳිනවා. අද ඔය අපේ වැඩිහිටියෝ පුදුම විදිහේ දුකක් විඳිනවා. අවුරුදු 100 ගාණක් බණ අහලත් මං හිතන්නේ ලෝකේ දුක් විඳිනම જાතිය තමයි අපි. ඒ හැම දුකක්ම මතුවලා තියෙන්නේ. ඔබ අද ගෙදර ගිහිල්ලා මේ බණ අහලා ඔබ අද දවස ගවේෂණාත්මක හිතකින් කල්පනා කරන්න. හැම කෙනෙක් එක්කම කතා කරනකොට අතීතයේ පිළිබඳ දුකක් තමයි තියෙන්නේ. අතීතයේ දේවල් අල්ලගෙන. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා අතීතයේ අල්ලගෙන දුක් විඳින්න එපා. මොකද ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. අනාගතයේ අල්ලන්න එපා. අනාගතේ උපාදාන කරගෙන මට මෙහෙම වේවා, මෙහෙම වේවා, මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. මං කිව්වේ නාකි වෙනවා නම්, ලෙඩ වෙනවා නම්, දැන් අපි ලෙඩ දුක් කියන අපි පුංචි කාලේ අපිට ලෙඩ දුක් තිබුණේ නැහැ. දැන් දියවැඩියාව බලන්නකො මේ ව්‍යාධිපි දුක්ඛා කියන එක මොනතරම් බරපතලද කියලා. ව්‍යාධිපි දුක්ඛා කියලා කියන්නේ ලෙඩ දුක් හැදීමෙන් ඇතිවෙන දුක්. මේ ලෙඩ දුක් හැදීමෙන් ඇතිවෙන දුක දැන් අපිට පුංචි කාලේ දියවැඩියාව තිබුණේ අපිට හොරා දියවැඩියාව ඇවිල්ලා. අපි කැමැත්තෙන් ගෙන්න ගත්තද? පුංචි කාලේ අපිට ප්‍රෙෂර් එක තිබුණේ නැහැ, රුධිර පීඩනය තිබුණේ නැහැ. දැන් අපිට ප්‍රෙෂර් එක ඇවිල්ලා. එතකොට අපි ඉල්ලලා ගත්තද මේ ප්‍රෙෂර් එක? කොලෙස්ටරෝල් කියලා මේ තෙල් බැඳෙන එක අපි ඉල්ලලා බඳගත්තද නහරවල? නැහැ. පිළිකාව අපි ඉල්ලලා ගත්තද? හෘද රෝගී අපි ඉල්ලලා ගත්තද? ව්‍යාධිපි දුක්ඛා කියන්නේ අපිට හොරා මේ ලෙඩ දුක් කියනවා මේ ශරීරයට ඇති වෙනවා. ඉපදුනා වගේම නාකි වෙලා ලෙඩ වෙලා හිස් අතින් මැරිලා යනවා නම් අතීතය අල්ලගෙන දුක් විඳින්න එපා. අනාගතය අරගෙන බලාපොරොත්තු තියන්න එපා. දැන් මං කිව්වේ මෛත්‍රී භාවනාව කරනවා අපි මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. ඕක හකු ගෙවෙනකන් කියවන්න බලන්න ඔබ නිදුක් වෙනවද කියලා බලන්න. ඔබ නිරෝගී වෙලා තියෙනවද? ඔබට දියවැඩියාව ඇවිල්ලා නැද්ද? භාවනා කරයි කියලා. ඔබට ප්‍රෙෂර් එක ඇවිල්ලා නැද්ද? ඔබට කොලෙස්ටරෝල් ඇවිල්ලා නැද්ද? ඔබට පිළිකා ඇවිල්ලා නැද්ද භාවනා කරපු අයට?
බුදුරජාණන් වහන්සේ සියල්ල අනිත්‍ය බව මෙනෙහි කරන්න කියලා කිව්වේ. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, මේ දස සංඥා තුලින් තමයි අවබෝධය වැඩි කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව කියන්නේ අතීතය අල්ලන්න එපා, අතීතයත් එක්ක දුකමත් වෙනවා, අනාගතය අල්ලගන්න එපා, අනාගතයත් එක්ක එල්බුනවම බලාපොරොත්තු හැදෙනවා. බලාපොරොත්තු මත ජීවත් වීම මහ දුකක් ඇති වෙනවා. දුකක් ඇති වුණොත් සැනසෙල්ල නිදා ගන්න බෑ. එහෙමනම් අපි සතුටෙන් ජීවත් වෙන්න නම් පවතින වර්තමානයේ තුල මෙනෙහි කරන්න. මේ මොහොත ගැන හිතන්න. මේ මොහොත සැපවත් සුවපත් නොසන්සුන් ජීවිතයක් සංසුන් කරගන්න බලන්න. මේ මොහොතේ සංසුන් හිතකින් හිතනවා නම් මේ මොහොත තුල සංසුන් වචනයක් කතා කරන්න අපිට පුළුවන් නම් ප්‍රභාස්වර හිතක් නම් තියෙන්නේ. මේ මොහොතේ සංසුන් හිතකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එන්නේ ඒ හිතටයි විදර්ශනා හිත කියලා කියන්නේ. එතකොට විදර්ශනා වඩන්න භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ. විදර්ශනාව තියෙන්නේ Taman තුල. Tamanගේ හිත වර්තමානයේ තුල රඳවාගෙන වර්තමානයේ තුල කෙලෙස් ඇති වෙන තැන කෙලෙස් ප්‍රහාණය කරමින් ප්‍රභාස්වර හිතකින් ජීවත් වීමෙන් නිවුණු හිතක් සකස් කරගන්න කියන එක තුන් ලෝකාග්‍ර බුද්ධියක් සකස් කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අද එයි මරු පිං කරගන්නේ. හෙට මරු එන එකක් නැහැ කියලා හිතන්න එපා. හැම තප්පරයකම ඔබේ මරණය ගැන හිතා මේ තරම් ප්‍රභාස්වර මනුෂ්‍ය ජීවිතයක් ලැබපු මේ ජීවිතයිතිය තුළදී මිනිසෙක් හැටියට තව තවත් රත් වෙලා ජීවත් වෙලා රත් වුණු මරණයකින් අවසන් වෙන්න උත්සාහ කරන්න එපා. උසස් මනසක් ඇතුව ඉපදිච්ච ඔබ සංසුන් හිතකින් ජීවත් වෙලා සිත නිවාගෙන නිමුණු හිතකින් ජීවත් වෙලා මෙලව ජීවිතේ නිවාගෙන පරලොව ජීවිත නිවාගෙන කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ ඔබේ ජීවිතයට උපකාර වේවායි ප්‍රාර්ථනා කරගෙන ඔබ හැමදෙනාම තුනුරුවන්ට වන්දනා කරමින් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කළ ප්‍රාර්ථනා කරන්. අනුවණයන්ගේ අසත්පුරුෂයන්ගේ අසුර ඔබට නොම වේවා. සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ අසුර ඔබට ලැබේවා. සද්ධර්මයෙන් ජීවිත සුවපත් කරගන්නට ආශාදයෙන් මිදී අවබෝධය තුල ඔබේ ජීවිතය පවත්වාගෙන යන්නට ඔබට ශක්තිය, ධෛර්යය, ආරද්ධ විරිය ඇති වේවායි එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙල්ගොඩ උඩුපිල දහම්මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට මෙවන් වූ ධර්මානුශාසනාවක දායකත්වයේ ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112 69 71 40. මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0111 30 71 082.